තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද අපේ දෙවන දින ප්‍රශ්න වැඩසටහනට ලිඛිත ප්‍රශ්න 4ක් ලැබිලා තියෙනවා දැනට. මම අශෝකගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න කියලා. මංගලිකා කවුද මෙයා කැපිලාද? මල්කාන්ති නේ මල්කාන්තිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉන්ටර්නෙට් එකේ. හරි කාලල්ලා කවෙන් වැඩි වෙනවනේ. හොඳයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. පළවෙනි ප්‍රශ්නේ. ඔබ වහන්සේගේ පාද නමස්කාර කොට කර්මස්ථාන වාර්තාව ඉදිරිපත් කිරීමට අවසර පතමි. සක්මන් භාවනාව. මම දැන් මෙතනයි සිතමින් ආරම්භ කළෙමි. වම දකුණ වශයෙන් ආරම්භ කර ඔසවනවා, ගෙනියනවා, තබනවා දක්වා යා හැකි උනි. විනාඩි 30 පැනීමෙන් පසු නිකං පාවෙනවා වගේ ඔහේ යාන්ත්‍රිකව ඇවිදීම සිදුවෙන බව දුටිමි. සිතුවිලි වරින් වර පැමිණියේය. නැවත පාදයට සිත යොමු කරන විට වම දකුණ මාරු වී ඇති බව දෙතුන් වරක් දුටිමි. සක්මනේදී වම් පාදය දකුණු පාදයේ තබනවාට වඩා වෙනස් බවත් කිසිම විටක ඇවිදීම එකම ලෙස නොවන බවත් සතුටින් දුටිමි. කිහිප විටක්ම වැටෙන්නටත් ගියා. විනාඩි 30න් පසු ඇවිදින විට කොන්දේ වේදනාවක් දැනුනි. ඇවිදින විට කට්ටස් ශබ්දයක් වරින් වර නිකුත් වේ. එය මට කොහොමත් සිදුවන දෙයකි. ඇට කැඩෙනවා වගේ ශබ්දයක් සැරින් සැරේ නිකුත් වේ. ඇවිදීම යාන්ත්‍රිකව සිදුවේ. සිතුවිලි එන විටද ඇවිදින බව නැවත පාදයට සිත යොමු වීමෙන් දකිමි. පාවෙන සහ නිදිමත ගතියක් ආබැවින් විනාඩි 40කට පමණ පසු සක්මන නැවැත්තුවෙමි. වැරදි ඇතුත් කාරුණිකව පෙන්වා දෙනමෙන් ඔබ වහන්සේගෙන් নমස්කාර කොට ඉල්ලමි. ස්වාමීන් වහන්සේ පරයන්කයක් තියෙනවා. දින කිහිපයකට පෙර කළ පරයන්කය. පූර්ව කෘත්‍ය සිදු කර පట్టල වී මම දැන් මෙතනයි සිතමින් ආනාපානය වැඩුවෙමි. ඊතා ඉක්මනින් ආනාපානය සියුම් වුනි. දෙවරක් පැල්පිටේෂන් තත්වයක් ඇති වුනි. සප්පාය කරුණක් නිසාදැයි නොදනිමි. සිරුරේ වෙනදාට වඩා සියුම් කැසීම් වැනි තත්වයන් තනින් තන ඇති වුනි. ඒ ගැන අවධානයෙන් සිටියෙමි. වේදනා ගැන සිතේ ගැටීමක් නැත. සෙමෙන් හිස පහත් වෙන බව දැනුනි. හොඳින් ඒ දෙස සිත යොමු කළ විට ආශ්වාසයට වෙනසක් නැතත් ප්‍රශ්වාසයත් සමග තව ටිකක් හිස පහත් වෙන බව දුටිමි. ටික වේලාවක් මෙසේ බලා සිටිමින් හිස ඔසවීමි. සතියේ සුළු වෙනසක් වුණුමුත් නැවතත් මුල් සිටි සතියට ටික වේලාවකින් එන බව දුටුවෙමි. කන් ඇතුලේ එයා ප්‍රෙෂර් එකේ වෙනසක් සිදු වෙන බව දුටිමි. මේ අවුරුද්දේ මුලදී ඉයර් ඉන්ෆෙක්ෂන් එකකින් දකුණු කන් බෙරේ 97ක් නැති වුණි. ඒ නිසා කනේ වෙනස්කම් වැඩියෙන් දැනේ. මෙසේ හිස පහත් වන විට ශරීරයේ කුඩා වී සිදුරක් තුලට ඇතුල්වීමට යන බවක් වැනි හැඟීමක් එයි. පරයන්කේ සිටින විට වාඩි වී සිටින බව වරින් වර තට්ටම දෙසට සිත යොමු කිරීමෙන් කුෂන් එක වෙත යෙදෙන තෙරපීමත් රත් වීමත් නිසා දැනේ. ගෙදර අය ඇවිදින දොරවල් වහන ශබ්ද ඇසේ. එය සතියට සුළු බාධාවක් කළත් සිතේ ගැටීමක් නැත. ආලෝක ධාරා වරින් වර ආවද ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකරමි. විනාඩි 50කට වැඩි කාලයක් පර්යංකයේ සිට ඇති බව නැකිට පසු දුටිමි. වැරදි ඇතොත් පෙන්වා දී ඉදිරි ගමනට උපදෙස් දෙනමෙන් දෙපා নমස්කාර කොට ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පතන බෝධියකින් නිර්වාණ අවබෝධය වේවා. මම මේ එක කාරණාවයි ඉස්මතු කරන්න හදන්නේ සරියංක සක්මන දෙකේම. ඒක සක්මනේ හොඳට විස්තර වෙලා තියෙන නිසා මම හිතනවා මේ ලියපෙක් කරන්න මම මේ කියන එක තේරුම් ගන්න ලේසි සක්මන සාපේක්ෂව කියලා. සක්මන් කරගෙන යනකොට විනාඩි 30ක් විතර යනකොට ඉබේ යන්න පටන් අර ගන්නවා. ඒ ඉබේ සිද්ධ වෙන වෙලාවදී මෙනෙහි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ශබ්ද වේදනත් ඇති, හිතවිලිත් ඇති, ඇවිදිල්ල සිද්ධ වෙනවා. අන්න මේ ඉබේ සිද්ධ වෙනකොට
හිතේ උනන්දුවේ අප්‍රමාද භාවයේ සහ අවදි භාවයේ අඩුවීමක් වීම තමයි සංසාරي කියන්නේ. මේ ඉබේ වැඩේ වෙනකොට එන්නෙන් උනන්දුව වැඩි වෙනවා නම් අප්‍රමාදී භාවය වැඩි වෙනවා නම් අවදි භාවය වැඩි වෙනවා නම් මායя පරාදේ අපි දිනු. ඒ නිසා භාවනා කරගෙන යන්න හැම අරමුණක්ම ඉබේ වෙන මට්ටමට වෙනවා. නිකන් ඩ්‍රයිවිං කරගෙන ඉන්නකොට ගියර් මාරු කරන ඒවා දන්නේම නැතුව සිද්ධ වෙනවා. නමුත් ඒකට ඇක්සිඩන්ට් වෙන්නේ. ඒ වුණාට අර ඩ්‍රයිවිං පුරුදු වෙන කාලේ වගේ එක ගියර් එකක ඉඳලා අනිත් ගියර් එකට දානකොට මම කියන්නේ ඔටෝමැටික් ක්ලච් නෙවෙයි. දාන වෙලාවෙදී අර ඉස්සල්ලාම ඩ්‍රයිවිං පුරුදු වෙන තිබුණ උනන්දුව තිබුණා නම් හුඟක් වෙලාවට ගියර් මාරුවට ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ එකම දේ නැවත කරනකොට ඒක විරාගයට වැටෙනවා, කම්මැලිකමට වැටෙනවා, නිරෝධයට වැටෙනවා, ඒකාකාරී බවට වැටෙනවා, ඉබේ කෙරෙන බවටපත් වෙනවා. ආන්න මේ වෙනකොට අප්‍රමාදයේ අඩු වුණොත්, අවදි භාවයේ අඩු වුණොත්, උනන්දුවේ අඩු වුණොත් මායя දිනුවා. ඒ තමයි මායя කරලා තියෙන්නේ. ටිකක් වෙලා ඉනකොට එපා වෙනවා. ඉතින් එපා වෙනකොට අරමුණේ මූල සක්මනේ වෙනස්කම ගයක් පෙන්වනවා. මොකද්ද? ඉබේ සිද්ධ වෙනවා. අනායාසයෙන් සිද්ධ වෙනවා. ඕක බැලුවත් එකයි නැතත් එකයි කියලා වෙනවා. එතෙන්දී තමයි නිදිමත හෝ හිත පිට යෑමක් හෝ එහෙම නැත්නම් නැවත අරමුණට හිත දාලා බලන්න කියන ගොඩ පෙරක දෝරකමක් එන්නේ. ඒ මොනවත්ක්වත්ම කරන්නේ නැතුව මේ දැන් වැඩේ හරි කියලා වඩා උනන්දුවෙන් වැඩේ ඉබේ සිද්ධ වෙනවා මේ උනන්දුව වැඩි කරගන්නවා කියන එකට කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියනවා. ඒකට පරියන්කේත් බෙල්ල කඩා වැටෙන්න පටන් ගන්නවා. ඒකට ආස්වාසයට වැඩිය ප්‍රස්වාසයේදී මේක එමීට නායක ගුඹහකට රින් ගන්නවා වගේ එමීට සියුම් වේගන නොදැනී යනවා. ඉතින් යාගෙන ඉන්න වෙලාවේදී නැවත හිත ඔසවනවා වෙනුවට මේ වෙලාවට දැන් මේ වැඩේ වෙනවා මෙතනදී අවදි භාවයේ පාවා දෙන්න එපා. උනන්දුව පාවා දෙන්න එපා. එහෙම නැත්තම් එලඹ සිටි ශක්තිය පාවා දෙන්න එපා. ඒක තමයි අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ. භාවනා නොකරපු එක නෙමෙයි. භාවනා හරියාගෙන එනකොට කරාරිදු. කර ඇරෙන ක්‍රමයක් මේකේ තියෙන්නේ. නිබ්බිදාවට එපා වීමට, කම්මැලි වීමට, නීරස වීමට, වින්දනයක් නැති තත්ත්වයටපත් වෙනවා. අන්නේ එතෙන්දී නිදහස් කරන්න අමුතු සති ඩෝස් එකක් ඕනේ. ඒ කියන්නේ සති බූස්ටර් ඩෝස් එක කියලා. ඒ සති බූස්ටර් ඩෝස් එක නැත්තම් අතනින් අපි ගසාගෙන ගිහිල්ලා නිදිමතට වැටලා කම්මැලි වෙලා නැගිටලා යනවා. එතෙන්දී මුදාහරින්න එතෙන්දී මුදාහරින්න ශක්තිය නැත්තම් ඔය හඳට යනකොට Saturn 5 rockets 3ක් එක දිගට පත්තු කරන්න. පත්තු කරලා එකක් ඉවර වෙගෙනකොට අපි සමහර වෙලාවට කනවල තුඩුවෙන් පේන තෙක් මානටවත් උස්සලා නැහැ. එතකොට ඒක හලන්න ඕනේ. හල සෙකන්ඩ් ඩෝස් එක පත්තු කරනවා. සෙකන්ඩ් Saturn එක. ඊට පස්සේ ඒකත් ගිහිල්ලා තුන්වෙනි එකෙන් තමයි කක්ෂය අල්ලගන්නේ. ඉතින් ඔන්න ඔය තුන කරනකොට වීරිය මට්ටම් තුනක් තියෙනවා. ආරම්භ ධාතු වීරිය, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය කියලා. මේ මම කතා කරන හැටි කියන්නේ ආරම්භ ධාතු, නික්කම ධාතු අතරමැද. ඒ භාවනා කොයි එක කරන්න ගියත් දත් මදින්න පුරුදු වුණොත් දත් මැදගෙන යනකොට සතියේ අයියෝ මොකක් දෙයක් නැහැ කියලා කම්මැලි වෙනවා. නාන්න පටන් ගන්නකොටත් එනවා. දාහනේ පටන් ගන්නකොටත් එනවා. එනවාද? හොඳයි. ඉතින් ඒක නිසා මේ මං කියන එක මං හිතන්නේ ලීසින් අල්ලන්න පුළුවන් කියලා. හුඟක් වෙලාවට ඔය කමඨාන් වාර්තා කියන කෙනාට අහු වෙනවා. කමඨාන වාර්තා ලියන කෙනාට වැඩිය. ඒකයි මේ වැඩමුළු කරන එකේ තියෙන ලාභේ. හැමදේම කරගෙන යනට ඒකේ ගෞරවය සහ ඒකට පිහිටන ආකාරය, ඒකට යොදන ශක්ති ප්‍රමාණය අඩු වෙන ක්‍රමයක් තමයි ලෝකේ කියන්නේ. පටන් ගන්නකොට තිබුණ සෙනෙහස නැහැ. ඒකයි වැඩි ගාණක් මිනිස්සු දික්කසාද වෙන්නේ. බඳිනකොට තියෙන සෙනෙහස නැහැ. නමුත් ඒක දිගට පවත්නවා කියන එක ওই ලිංගිකත්වයේ විතරක්මත් නෙවෙයි, ළමයි හම්බ වෙනවා විතරක්වත් නෙවෙයි, විවාහයේ විතරකුත් නෙවෙයි. එතන ලොකු කැපකිරීමක් තියෙනවා. අද කාලේ එන්නේ ඒක අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා දෙකේදීම හරියාගෙන යන පාට ලකුණු පෙන්නනවා, තක්මන ඉබේ කරනවා, භාවනා කරනට ඉස කඩා වැටෙනවා, වැක්කෙනවා. ඒක පස්වාසයේ වැඩි සිටිනවා ලියලා තියෙනවා. බොහොම හොඳයි. ඉතින් ඒ වෙලාවේදී මේ තවත් හොඳ එකක් ලියලා තියෙනවා. ඉස ඉස්සුවාට පස්සේ කොච්චර ඉක්මනට සතිය පවත්වන්න පුළුවන්ද කියලා බලලා ඒකෙත් සාධනීය උත්තරයක් තියෙනවා. ඊට වැඩිය සියුම් දෙයක් මම මේ කියන්නේ අන්න එහෙම එන්න මේක ඉබේ සිද්ධ වෙනවා. ඒ වෙලාවට වටපිට බලන්න එපා. මේක භාවනාවේ ලබාගත් උතුම් ප්‍රයෝජනයක්. ඒට අප්‍රමාදී වෙන්න, අවදි වෙන්න, එලබ සිටි සිහිය තියාගන්න ක්‍රමවේදේ මගෙන් අහන්න එපා. ඒක Taman දැනගන්න ඕනේ. ඒ ක්‍රමවේදයේ තියෙන්නේ
මේ වෙලාවටත් අමතර බූස්ටර් ඩෝස් එකක් ඇති වෙන්න රොකට් එකක් අමතර තියෙන්නේ අන්තිම භවිකයන්ට තමයි. මේ ආත්මය ඉවර කරන කෙනාට ඒක තියෙනවා. නැති කෙනා කියනවා අනේ මේ වෙලාවට එපා වෙලා තියෙන්නේ, කම්මැලි වෙලා තියෙන්නේ, සද්දාව නැති වෙලා තියෙන්නේ, වීර්යය නැති වෙලා තියෙන්නේ, සතිය නැති වෙලා තියෙන්නේ, සමාධිය නැති වෙලා තියෙන්නේ, ප්‍රඥා නැති වෙලා කියලා කබලෙන් ලිපට වැටෙනවා. ඒ නිසා මේ මුල් උපයාගත්ත මේ අනායාසයෙන් සිදුවෙන දේ මෙතෙක් ගිය ගමනේ සාර්ථක බවට ලකුණක්. හැබැයි ඒකෙදී උනන්දු අඩු වුණොත්, වීර්ය අඩු වුණොත් කරකවලා තයනවා සරුංගලේ කූරිය ගැවුවා වගේ. ගානට තියාගෙන ඉන්න ඕන. සරුංගලේ උඩට යවන එක නෙවෙයි වැඩේ. උඩ ගිහිල්ලා උඩු හුළඟේ ගානට තියාගෙන ඉන්න ඕනේ. වැඩි හුළඟ ඇල්ලුවොත් කූරිය ගහලා වැටෙනවා. මම දන්නේ මේ කාන්තාවක්සෙට තේරෙනවද කියලා කූරිය ගහනවා කියන එක. අපිට නම් ඒක නිකන් ඔය කජුවට කොසට වගේ වචන. කෙසේ නමුත් ඒක නඩත්තු කරන්න නම් එතෙන්දී රිලීස් කරන්න බූස්ටර් ඩෝස් එකක් ඕනේ. ටෙටනස් වලට ඉන්ජෙක්ෂන් එක ගහනකොට ටෙටනස් වලට ෆස්ට් ඉන්ජෙක්ෂන් එක ගහන්නේ තුවාල වෙච්ච වෙලාව. ඊට පස්සේ මාස 3කට පස්සේ දෙනවා බූස්ටර් ඩෝස් කියලා එකක්. ඊට පස්සේ ඉතින් ටිකටම ඇඟ ඉමුනිටි එක තියෙනවා. ඉතින් මෙතෙන්දී වීර්ය බූස්ටර් ඩෝස් එක මතක් කරලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නය. ලොකු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මම දැන් මෙතන කියා සිතමින් ඉඳගත්තා. පොළවේ තද ගතිය දැනෙන්නට විය. කයේ කම්පන චංචල ගති නිරීක්ෂණය විය. ඒවා සියුම් අංශු වලට බිඳමින් යන අයුරු වැටහුණා. ඒවා අතර හිස්තැන්ද දැකගත හැකි විය. ශබ්ද වේදනා සිතුවිලි පැමිණ නැති විය. හිස් බවක් දැනුනි. නැවත සියුම් කම්පන චංචල ගති නිරීක්ෂණය විය. මෙසේ බොහෝ වේලාවක් සිටියෙමි. පර්යංකයෙන් පසු එදිනෙදා වැඩවලදීද මෙම දැනීම අත්විඳෙමි. උදාහරණ. ඔළුව පීරන විට පණාවේ තද ගතිය, පීරන විට දැනෙන සියුම් වේදනා, සියුම් ලෙස වෙනස් වන අයුරු, බිඳි බිඳි යන අයුරුත් නිරීක්ෂණය විය. බුදුන් වදාළ ධර්මය අපිට ප්‍රායෝගිකව කළ හැකි ලෙසට පහදා දුන් ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. අපිත් හැමදාම කොණ්ඩේ පීරනවා. කොණ්ඩේ පීරනකොට පණාව වදිනකොට හොඳට තේරෙනවා තට්ටේ. එනිසා අපේ ගෙදර කොහේ හරි පණාවක් එහෙම නැතුනොත් කියන්නේ මේ හාමුදුරු කෙනෙක් කැලි ගියාද බලපන් හොරකම් කරන්න ඇති කියලා. අපිට පණාත් නැහැ, අපිට කොණ්ඩත් නැහැ, අපිට වදින්නෙත් නැහැ, අපි කමඨාන් වාර්තා ලියන්නෙත් නැහැ. ඒ නිසා ඕක තමයි බුදුන් වදාළ ධර්මයේ කියන්නේ ඉස බාපල්ලා. ඒකට මොන ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. කමන්නේ නැහැ ලියුපේක හොඳයි. ඔය විදිහට කොයි එකේ හරි කෙනහිල්ලක්, ෆ්‍රික්ෂන් එකක්, ඝර්ෂණයක්, පිරිමැදීමක්, ඇබරේෂන් එකක් තියෙනවා. ඒක තමයි සතිය. ඔය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒ නිසා හැම ක්‍රියාවකම තියෙන ඇබරේෂන් එක බලන්න. හැම ක්‍රියාවක තියෙන ස්පර්ශය බලන්න. ඝර්ෂණය බලන්න. ෆ්‍රික්ෂන් එක බලන්න. ජීවිතේ කියන්නේ තන්නේ කර ෆ්‍රික්ෂන් එකක්. වැඩ කරන ඕනේ මැෂින් එකක 100%ක් ආදාක් එෆිෂන්සි නැහැ. ඒක ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. ඒ ෆ්‍රික්ෂන් එකට අත හිත දාන එක තමයි බුදුරජාණන් අපිට කියලා දීලා තියෙනවා. ඔකට කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතු. වායෝ ධාතු වල මේ පිරිමද්දාගෙන පීරාගෙන හූරාගෙන යනකොට අන්න දන්නව ආස්වාසි කියලා. ඒක නැත්තම් ආස්වාසි නැහැ. ප්‍රස්වාසි නැහැ. ඉතින් අර පීරි ගෑවෙන ස්පර්ශ වෙන කිවට රූපණ ගති කියලා තමයි සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙන්නේ. මේ ඒ ගති ටික දන්නවනම් ඒ ගතියට ඉස්සෙල්ලත් මොකුත් නැහැ, පස්සෙත් මොකුත් නැහැ. ඒ නිසා ආස්වාසිය බලන්න ආස්වාසියට ඉස්සෙල්ලා මොකුත් නැහැ. පස්සාදට ඉස්සෙල්ලා මොකුත් නැහැ. පීරනකොට ওই දැනෙන ගතියේදීත් ඒට ඉස්සෙල්ලත් මොකුත් නැහැ, පස්සෙත් මොකුත් නැහැ. හැම වෙලාවෙම ওই මැද පේන ඝර්ෂණය, පිරිමැදීම, ඇබරේෂන් එක ඒකට ඉස්සර පස්සර දෙක බලන්න මේකෙන් තමයි පටන් ගන්න ඕනේ. පටන් අර ගන්න ටිකක් කල් යනකොට පේනවා නැති තැනකින් තමයි මේ මේකටත් එනවා සිග්නල් එකක් සද්ද අඩු වෙලා ඉනවා කියලා. ඕකට තමයි පින් කරන්න කියලා කියන්නේ. මන්ද කලුව පින් නොකලේ. ඉතින් එතකොට සිග්නල් නැති වෙනවා. ඒ නිසා මේ ඇබරේෂන් එක බලන්න මේකට ජීවිතය කියලා හිතා ගන්න, මේක භවය කියලා හිතා ගන්න, මේක සතියේ තියෙන බාට ලකුණක් කියන්නේ. ඕකට චුරු ගන්න එපා. ඕකට චෝදනා කරන්න එපා. කැතයි. ඒ නිසා කොණ්ඩේ පීරන්න මේ හොඳට ජෑක් එක තියලා කොණ්ඩේ පීරනවා කියනවා, යන්කි පීරනවා කියනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකෝට දැනෙන දේ දන්නවනම් ඔන්න කොණ්ඩේ පීරුවා වෙනවා. ඉතින් හැම කටයුත්තකම තියෙන මේ ඝර්ෂණය දරතය පරිලාහය දන්නවනම් පැය 24ම අපි ඉන්නේ සතියේ තමයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නය. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. පරයන්ක භාවනාව.
මූල අරමුණ ආනාපාන සතිය. මම දැනට මාස 8ක පමණ සිට සතිය පුරුදු කරන ආධුනික යෝගාවචරයෙක්නි. මම සුව පහසු ලෙස වාඩි වී මාගේ සිරුර හිස සිට පාදාන්තය දක්වා ස්කෑන් කරමි. මුලින්ම මම මගේ අවධානය මම දැන් මෙතනට ගෙන එමි. යම් කාලයක් ගත කර මනසට සමනය වෙන්නට ඉඩ දෙමි. සමහර දිනවල එය ඉක්මනින්ම සමතයකට පත්වන නමුත් තවත් දිනකදී එයට වැඩි කාලයක් ගත වේ. මනස තරමක් මන්දගාමී වන බව මට හැඟෙන විට මම මගේ අවධානය හුස්ම ගැනීම වෙත යොමු කරමි. පළමු මිනිත්තු කිහිපය තුල මනස සංසුන්්‍ය. හුස්ම ඉහළ පහළ යෑම සහ හෘද ස්පන්දනය පැහැදිලිවම දැනේ. මෙය සමහර දිනවල මිනිත්තු 3ත් 5ත් පමණ කාලයක් පවතින අතර සමහර දිනවල මිනිත්තුවක්වත් පවතින්නේ නැත. ඉන්පසු ක්‍රමයෙන් හුස්ම පිළිබඳ වැටහීම මන්දගාමී වේ. මිනිත්තු 5කට පමණ පසු ආනාපානය නොදැනී ගොස් සිතට සිතුවිලි ගලා හැලේ. සිතුවිලි එකකින් පටන්ගෙන දිගින් දිගටම ඇතිවීම පැහැදිලිව දැකගත හැකිය. උත්සාහයකින් අවධානය නැවත ආනාපානය වෙත යොමු කළ හැකිය. නමුත් එය දිගු කාලයක් තබා ගැනීමට අපහසුය. හුස්ම ගැන අවධානය පැවැත්වීම හරියට රබර් බෝලයක් වතුර යට තබා ගැනීම හා සමානයි. සිතුවිලි වෙතට පනින්නට එය දුර්වල මොහොතක් එනතුරු බලා සිටී. පර්යංක සැසිවාර බොහොමයක් ගෙවී යන්නේ සිතුවිලි සහ හුස්ම අතර අවධානය වරින් වරට මාරු වෙමිනි. මා සාමාන්‍යයෙන් සෑම උදෑසනකම උදේ 5 සිට 4 අතර පැයක කාලයක් පර්යංක භාවනාව වෙනුවෙන් ගත කරනවා. මෙම මුළු කාලයම සලකා බලන විට ආනාපානය පිළිබඳ සතිමත් වීම මිනිත්තු 10ක 15ක පමණ කාලයක් වේ. නමුත් එය වරින් වරය. සෙස්සු කාලය ගත වෙන්නේ සිතුවිලි මතුවී ගලා යන ආකාරය නැරඹීමටයි. බොහෝ විට මම මනස නිදහස් වෙන්නට ඉඩදී සිතුවිලි සහ එහි ගලා යෑම ගැන අවධානයෙන් පසු වෙනවා. සිතුවිල්ලක ඇතිවීම පැහැදිලිය. නමුත් එහි ගෙවී යාම අපැහැදිලිය. සිතුවිලි එකක් පසුපස එකක් වේගයෙන් ඇතිවෙන නිසා සිතුවිලි දෙකක් අතර අවකාශය පැහැදිලි නැත. මා ඔබ වහන්සේගේ දේශනාවකදී අසා තියෙනවා ආනාපානය දෙස බලා සිටීම ඉලක්කයට වෙඩි තැබීමට පුරුදු වන්නෙකු මුලින්ම බෝඩ් එකට වෙඩි තැබීමට පුරුදු වීම සහ සිතුවිලි හඹා යාම දෙස බලා සිටීම දක්ෂ තුවක්කුකරුවෙකු දුවන සතාට වෙඩි තැබීම වශයෙන්. එයිනුත් ස්වාමීන් වහන්සේගේ මතය වූයේ දෙවැන්න වඩා හොඳ බවය. මාගේ මුළු භාවනා කාලයම ගෙවී යන්නේ ආනාපානය දෙස බැලීම සහ සිතුවිලි හඹා යාම අතර අවධානය මාරු වීමෙනි. මගේ ගැටලුව නම් මෙම ක්‍රියාවලිය මාරුවෙන් මාරුවට සිදු කිරීම නිවැරදි ක්‍රමයක්ද? එසේ නැතිනම් එය සෝද මඩේ දෑමක් වැනිද? කරුණාකර පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් මේ ආත්ම භාවයේදීම නිවන් සුවත් ප්‍රාර්ථනා කරමි. වාර්තාවේ මුල අග ඉඳලා මුලට ගියොත් ඔය විදිහට හිතවිලි වලට ආනාපානට පයින් එක කර බලන්නද කිව්වට අපිට එහෙම කරන්න බෑ. ඒක පෙර කළ කර්ම ශක්තියක් අනුව සිද්ධ වෙන්නේ. අපි හිතන දැන් ආනාපානෙ බලනවා දැන් හිතවිලි බලනවා කියලා එහෙම එකක් කරන්න බෑ. ඕක ඔහොම වෙන බව දන්නේ හරි සතියෙන් හිටියොත් තමයි. ඕක හොදෝ දමඩේ දෙමිලා තමයි. හැබැයි සතිය හිටියේ නැත්නම් ඕකවත් දන්නේ නැහැ. නිසා සතියෙන් ඉන්න අපිට තේරෙනවා අපි කොච්චර දවසකට හොද මඩේ දානද ඒකට අපිට කාටවත් උපදේශයක් දෙන්න උපදේශකත්වයක් බාර ගන්න ඔටුනු පලඳ ගන්න වෙලාවක් නැහැ. මොකද අපිම දන්නවා හිත කොච්චරක් කට්ටි පයින්නවද කියලා. ඒ එකින් එකට කට්ටි පයින්නවා. ඒක අපි පිළිගනිමුකෝ. පිළිගත්තට පස්සේ මෙතන එක තැනක කියවෙනවා මං හිතවිලි දෙන පහළ වෙන දිහා බලනකොට එnderලා හට ගන්නවා පේනවා ඉවර වෙනවා පේන්නේ නැහැ කියලා. ඔන්නෝම හිතවිලි දිහා බලන එක කරන්න හිතවිලි පදනමේ ඉඳලා බලන්න ඒ වෙලාවෙම හුස්ම ගන්නවද කියලා. එළම ඉඳගෙන ඉන්නවද කියලා. ඒතර හිතිලි දෙකක් අතර මැද නෙමෙයි අපි බලන්නේ. මේ හුස්ම ගැනීම අතර කරලාද හිත ඉන්නේ. ඉඳ ගන්න එකෙන් ඇවිල්ලා ගිහලාද හිත ඉන්නේ. නැත්නම් ඉඳ ගැනීම ඒ අතර මැද ඉබේ සිද්ධ වෙනවද? ස්වභාවික හුස්ම වැටෙනවද? ඒ අතර මැද ඇත්තටම බලන්නම බැරිද? හිතවිලිත් එක්ක ඒ තරම් හිතවිලි ගන්න බහලද? නැත්නම් හිතවිලි අතර ඇහිදල් තියනවද වරින් වර? හිතවිලි පදනමේ ඉඳලා මේ හුස්ම ගන්න මම දිහා
ඉඳගෙන ඉන්නදී මම ඇදියා බලන කිසිම බාධාවක් නැහැ. හැබැයි එක දිගට පේන්නේ නැහැ. නිකන් වලාකුළු පාවෙදී අතරින් පතරින් හඳ පේනවා වගේ බලන්න පුළුවන්. අන්න එදාට අපි ක්‍රම දෙකක් කියනවා. ආනාපානෙලා හිතවිලි බැලීම සහ හිතවිලි ඉඳලා ආනාපාන දිහා බැලීම. ඉතින් මේ හිතවිලි දිහා ඉඳලා ආනාපානෙ බලනවා කියන එක හරි විචිත්‍ර දෙයක්. හරියට කණ්ණාඩියකින් මම බලනවා වගේ. හරියට වීඩියෝ කැමරාවකින් මගේ ප්‍රතිබිම්බේ පේදී ඒක දිහා බලනවා වගේ. ඒතකොට මම නිකම්ම නළුවෙක් කළානේ. එනතම් පොළවෙන් ගිර චන්ද්‍රිකාවක ඉඳලා නැවත පොළොව දිහා බලනවා වගේ. පොළොවේ ඉඳලා චන්ද්‍රිකාව දිහා බලන එකේ කිසිම ජොලියක් නැහැ. චන්ද්‍රිකාවේ ඉඳලා දැන් නම් හිතන්නේ ඇහෙන්නේ නැහැ කියලා. චන්ද්‍රිකාවේ ඉඳලා පොළොව දිහා බලන එක විතර ලස්සන දර්ශනයක් ඇත්තේ නැහැ. මොකද අපි හිතපු තැන හරි ලස්සන බව පේන්න වෙන දෘෂ්ටි කෝණකින් බලන්න ඕනේ. මම දිහා හිතවිලි මූලාවෙන් බලන්න. හිතවිලි ස්වභාවය. හිතන්නේ මම හුස්ම ගන්න දිහා බලනවා. හුස්ම ගන්නෙක් හිතන්නේ දිහා බලනවා. මේකට ගියා නම් මං කියනවා නිවන් දකින්න ඕනේ නැහැ කියලා. මෙයම ඇති ඒ තරම්ම මේ දෙක අතර කිසිම චාරිත්‍රයක් නැහැ, චර්යාවක් නැහැ, චාරයක් නැහැ. මේ පණිනවා පන්නට ඔච්චර වෙන්න තියෙන්නේ. එනේ හිතවිල්ලට එන්නේ නැහැ. ඒකට ඒකේ සාධාරණයක් සිද්ධ වෙනවා, වේදනාවක් එන්නේ නැහැ, ශබ්ද නැහැ. හිතවිල්ලනේ. ඌ ආවට පස්සේ ඌගෙට ගෙනල්ලා උඩත් නිලයක් දීලා නිලනවන ඇමතිකමක් දීලා හෝ කැබිනට් the minister without portfolio දාලා නැත්නම් රාජ්‍ය අමාත්‍යාංශයක් දෙනවා. දීලා කියනවා හරි අර ඔයා ඉන්න. හැබැයි මම ඔයා ළඟ ඉඳගෙන බලනවා හුස්ම ගන්න එක දිහා. අක්මනිදිත් කරතයි. බත් කන කොටත් කරතයි. ඒතුළු ඔය දෙර විතර උන් යාට පයින්ට දෙනක් නැහැ. ඉතින් ආයේකේදී අර සදාචාරවාදීන් එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල තේරවාදීන් කැමති නැහැ. හිතවිලි බේස් එකේ ඉඳලා ආනාපානෙ බලනවා කියන එක ඒගොල්ලෝ දන්න පොතේ නැහැ. කරන්න බෑ. හැබැයි මේ අවුරුදු 6 7 ළමයි මේ නොදන්න දරුවෝ කරලා ඒගොල්ලෝ කියන්නේ කවියෙන්. ඒ කරලා දෙන්න පුළුවන්. ඉතින් අන්නේ විශ්වාසය ඇති කරන්න ඕනේ. විශ්වාසය ඇති කරන්න අර මුල් ටික අවශ්‍යයි. ඉඳ ගන්න පුරුදු වෙන්න, සක්මන් කරන්න පුරුදු වෙන්න, යන්තම් ආනපනේ අල්ලන්න ඉගෙන ගන්න ඕනේ. යන්තම් විනාඩි 10ක් 15ක් ඉඳ අරින්න ඕනේ. ඒකල අල්ලන්න ඕනේ මට කරදර කරන්න හිතවිල්ල කියලා. ආයෙන ඌව වැඩට ගන්න ඕනේ. ඌ සේවය යොදවන්න ඕනේ. යොදවලා උගේ පිට උඩ ඉඳගෙන ඌව රයිට් කරන්න ඕනේ. ඌව පදින්න ඕනේ. පදින්නේ කොහොමද? ඒකන බලන පොඩ්ඩක් ඉඳලා බලපන් හුස්ම ගන්නවද කියලා. පොඩ බලපන් ඉඳගෙන ඉන්නවා වලිගේ පෑගිලා තියෙනවද කියලා. වලිගේ උඩ ඉඳගෙන ඉන්නේ කියලා. මම හිතන්නේ තේරෙනවයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. Question number 4. Avasarai. New student. I have practiced Vipassana under guidance of late Venerable Mahinda Thero of Kanduboda Center, following Mahasi Sayadaw method. I practiced Suddha Vipassana for one to 1.5 years till my teacher said I don't have to do it anymore. Then I was told to do Vipassana Yanika method on watching thoughts. My teacher passed away after some time and I continued my practice, but it was not regularly. 4 months ago, I found your Dhamma talks on YouTube and started listening regularly and have been practicing daily since. And whenever I had doubts, I always found answers from your Dharma clips. I am someone who gets sick a lot, but I see it as a blessing and use it as an excuse to stay away from people as much as possible and practice more. Every day I start meditation as a beginner, telling myself to forget all past experiences and reminding this is a new moment. I do sitting meditation mostly, starting with Anapana. From start, I can see in, out breath clearly and in between gaps. Then I move to watching bodily sensations. From the top, I feel tiny vibrations all over. Sometimes it's gruffness, softness, buttery, warmth and coldness, tejo in some areas. I have tried to see flowiness, apo, but never could. Sometimes the whole body disappears. But whatever new experience I get, there is no excitement or happiness anymore. It used to be before
There's only observing now. Then I moved to watching thoughts. It's not the same every day. Sometimes the thoughts run wild, sometimes very slow. Sometimes I see clear gaps in between, and sometimes there's great calm emptiness. And it feels very boring, but I watch the boredom also, thinking that it could be a nivarana. And whenever some new experience occurs, I tell myself, this is not me, mine, or myself. Anatta. And it's changing. Anicca. I learned that from your talks. Few weeks back, I had a very different experience. I was watching thoughts and it became very calm, but suddenly it felt like I was about to fall into a bottomless pit. Somehow I knew I should not stop. Then I heard a voice saying, to go further, you have to let go. Immediately a thought came, I let go of my will. If I let go of my will to live, then there was a boring, deeper emptiness. Again a voice said, you have to let everything go. Then I searched what else I have, and then somehow understood I need to let go of things that I have that give me protection and security. So in my mind, I let go of my Sila Samadhi and finally Shraddha. Then there was nothing else. Can't really explain with words how all that happened. Then there was a feeling I have never felt. Somewhere and mind had never been. But there was no happiness, sadness, or attachment to that state. Then things seemed to be presenting themselves on their own, no effort, no self, or no, I can't explain how it happened. Then came a voice presenting on its own, Yata Bhuta, Yata Bhuta. It was like watching a movie, but nothing to see. There was no sense of time, space, body or direction, nothing. But after a while, somehow, I could see an underlying wanting, Trishna, existing. But it's harmless as long as there's no craving and it doesn't create bhava and suffering. When I finally came out of meditation, it was more than 2 hours. There was a great calmness and content feeling afterwards, but not during meditation. Since that day, this state kept happening few times, but not every time. I would kindly ask for your guidance to continue my practice and want to share my merits as a thank for guidance you have already given. May you exceed all your deeds. Anna from Gampaha. Fairly you have put forth effort and got a fair amount of experience, and throughout that, except the last part of your report, you are always searching, guiding what is having. So therefore not having, no boundaries, emptiness appear like a threat. But later you have experienced that also, the threat or the nothingness, and there are immense amount of contentment come into being. So therefore human beings instinctively they have the fear of freedom. We must have something to interact with. We must have something concrete. We must have something three-dimensional to interact with. So as Isaac Newton mentioned, if there is nothing interacting, our path is very straight. Whenever there is an interaction, a reaction happens to the amount of impact. So we don't know how to not to react. We don't know how to walk straight. Walking straight happens only when there is nothing. That is what you call the contentment. So therefore, whenever you have any
Patavi, Apo, Tejo, Vayo, or Anapanasati, or without Anapanasati, you can understand when everything happening, whether something having or not having, or something or nothing, you can experience you are not dead. You can experience I am not sleepy. You can experience I am not unmindful. I am not unconscious. I am conscious. So likewise, not only you must see in Rupa Dhatu, Arupa Dhatu, or materiality or immateriality, through both spheres, you can feel existence. I am here. I am not sleeping. I am not unconscious. So that means you are making balanced approach to the have and have not, thing and nothing, materiality and immateriality. So whenever you have that kind of prepared mind, there is no boundary between thing and nothing. There is no boundary proper in between have and have not. So that is the point where the space and time is going to lose its domain. So mind is, according to your explanation, things are there, not in a proper order. So therefore, just let it happen. I don't expect things only. Even equally in the same token, expect the nothing also in the same way, except the fear, except the displeasure towards the nothingness. It is not difficult for a person like you, otherwise other people go mad. Whenever nothingness happens, they become psychiatric or hysteric, trauma. But once you develop it, you see that is the only release. So therefore, continue to do it. Sometimes successful, sometimes not. It's a very good indication you are a human. You are not dreaming. You are not fantasizing. Failure is the only sign to say you are human. So continue like that. Be prepared for this nothingness and share with us. With that remark, we are going to go to the next question, please. ස්වාමිනාස මට ලැබී තියෙන ප්‍රශ්න අවසන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්න එපමණයි ලැබිලා තියෙන්නේ. අපි වාචිකව ප්‍රශ්න හොඳයි. කට උත්තර කැඳෝ. මෙහෙමයි ස්වාමින් වහන්සේ. ලක්මාල් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න දැන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම උදෙත් සම්බන්ධ වෙන්න බැලුවා කාල වේලාව තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඇහෙනවද? ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම භාවනා වැඩ මේකට යන්න කලින් පොඩි හැඳින්වීමක් කරන්න ස්වාමීන් වහන්සේ මේක මේ භාවනා ජීවිතේ කොච්චර වටිනවද කියන එක මට දැනෙන්නේ. හැඳින්වීම මොකුත් ඕනේ නැහැ. පොඩ්ඩක් භාවනා ගැන පොඩ්ඩක් කියන්නකෝ. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ඉඳගෙන ටිකක් වෙලා ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන කියන එකේ ස්වාමීන් හොඳටම පట్టල වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අත් දෙකේ බර ගතිය, කකුල් දෙකේ බර ගතිය හැම දෙයක්ම උණුසුම සිසිල් ඔක්කොම තියෙනවා. ඒ අතරතුර ස්වාමීන් වහන්සේ සමහරවිට සිතුවිලි එනකොටම තේරෙනවා දැන් සිතුවිල්ලක් ඔන්න ආවා කියලා. ඒක මොකක්ද කියලා ඒ කියන්නේ බලනවත් එක්කම ඒකෙන් ගිහිලා ඉඳලාට එන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ කවදාත් මේ උස්ම ගැනීමක් පිටවීමක් හෝ බඩ පිම්බීම ඇකිලිමක් පේන තෙක් මානකට තේන්නේ නැහැ. ඒ කියන්නේ හොඳට මේ සිහියෙන් බඩ දිහා බැලුවා දැන් ආයේ මූණකට දිහා බැලුවත් ඒක එන්නේවත් නැහැ පොඩ්ඩක්වත්. ඒක එම් පිටිම අත්හැරලා දාලා අයිත් මම දැන් මෙතන කියන එකට යනවා ස්වාමීන් වහන්සේ. ඒකට හිතවිල්ලේ ඉඳලා හිත කොහාටද එන්නේ ආපහු? හිතවිල්ලේ ඉඳලා ස්වාමීන් වහන්සේ ඔව් අයිත් එන්නේ ස්වාමීන් වහන්සේ එක්වර අත් දෙකේ තියෙන උණුසුමක් තියෙන තැනකට සමහරට මහපණ ගිල්ල හිරි වැටලා වගේ තේරෙනවා. නැත්නම් අර කකුල් දෙක ක්‍රොස් වෙච්ච තැන්වල බර ගතියක් වගේ දැනෙනවා. ඒ ටිකට තමයි ස්වාමීන් වහන්සේ. ඒක ටිකක් හොඳටම ඇති. ඒ වගේ දෙයක් වෙරිෆයබල් වෙන්න ඕන. ඒක මැටීරියල් දෙයක් වෙන්න ඕන. නිකන් ඔය මම දැන් මෙතන කියන එක නරක නෑ. නමුත් ඒක සමානට concept එකක්ද දන්නේ නෑනේ. ඇඟිල්ලක් හිරි වැටලා තියෙනවා. මොකක් හරි එකක් දන්නවනම් ඒක අපේ pivotal point එක වෙනවා. ඒක coming back home කියලා කියනවා. ඒක අපේ assembly ground එක වෙනවා. ඒ පිට ගිය හිතක් ආපුවා verify කරන්න ඔය එකක් තියෙනවනම් perfect. ඉතින් ওই ටික දිගට කරගෙන යනකොට
ඔය පිට යන හිත පිට ගියාට ආපහු එන එක වළක්වන්න පුළුවන් කෙලෙසයක් ලෝකේ නැහැ. එච්චරයි අපිට බුදුහාමර උගන්වන්නේ. පිට යනවා ආපහු එනවා. හැබැයි අපි භාවනා කරන්නන් වශයෙන් ආපු බව වෙරිෆයි කරන්න ඕනේ. කොහොමද වෙරිෆයි කරන්නේ? එක්ක ආනපනින් එක්ක පිම්බීම ඇගිලි මේව මොකක්වත් ඕනේ නැහැ. මගේ ඇඟිල්ලක් හිට වැටලා තියෙනවා මම දන්නවා. මේකට කියන්නේ resilience. එහෙම නැත්නම් කියනවා proprioception කියලා. proprioception කියලා කියන්නේ හිත පිට ගිහිල්ලා දිගටම හිත පිට ඉන්න බෑ. මේ අවේ evolutionary එක තැනක් තියෙනවා අපේ හිත ඉබේම ඉන්න position එක verify කරනවා. අපේ posture එක proprioception එක ඒක අපි භාවනාවේදී ඉස්මතු කරගන්න නැත්නම් භාවනාවේදී හොඳට highlight කරගන්න එක භාවනාවෙන් එන එකක් නෙවෙයි. ඊගාවට interoception කියලා එකක් තියෙනවා. ඒකෙදී ඉඳපු ගමන් භාවනා කරනකොට හරි කතා කරන හැටි ගමනක් යනකොට බඩගින්න තේරෙනවා. එහෙම නැත්නම් අපිට නිදිමත තේරෙනවා. තිබහ තේරෙනවා. ඒව භාවනාවෙන් එනව නෙවෙයි. නමුත් භාවනාවෙන් තේරුම් ගන්නවා අපිට මේ පැකේජ් එකෙත් එක්ක එන සිස්ටම් තමයි resilience, proprioception, interoception. අපි අර ඒක එනකොට ඇවිල්ලා ලෑන්ඩ් කරන තැන තමයි කමටහන කියලා ගන්න. ඒක න වොරි කරන්න එපා ආනපන පේන්නේ නැහැ කියලා. හිතවිලි මොනවද මේ එහෙම පේන්නේ නැහැ කියලා ඔය කියාපු කට උත්තරේ උසාවියේ පිළිගන්න જાති කට උත්තරයක්. ඔක දිගට යන්න ඕනේ. එතකොට හුඟක් වෙලාවට ප්‍රශ්න ඉවර වෙනවා. ස්වාමීන් වහන්සේ තව එක කරුණක් වෙන ස්වාමීන් වහන්සේ දැන් එහෙම ඉඳලා දැන් ඒ සිතවිල්ලෙන් දැන් ටිකක් වෙලා යනකොට පැය විනාඩි 20ක් විතර වගේ යනකොට ස්වාමීන් වහන්සේ අර කකුල් වල රිදිල්ල එහෙම පොඩ්ඩක් ඒ වේදනාව වැඩි වෙන බවට පත් වෙනවා. එතකොට අර මම දැන් මෙතන ඉන්න එකට පොඩ්ඩක් අමාරුයි තියාගෙන ඉන්න. එතකොට අර වේදනාවට හිත දැම්මට පස්සේ දැන් අද උද්දෙත් ස්වාමීන් වහන්සේ ඒක මේ දැන් මේ මූලික කමටහන මම මෙතන ඉන්න එකෙන් අයින් වෙලා අර වේදනාවට හිත දැම්මා. දැම්මට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක මේ දැන් අර වේදනාව නිකන් සාමාන්‍ය නැත්නම් පත් වෙන බල්බ් එකක් දිහා බලන් ඉන්නවා වගේ ස්වාමීන් වහන්සේ කියන මගේ දෙයක් නෙවෙයි ඒක අර පුදුම සහැල්ලුවක් වේදනාවක් වුණාට හරිම මේ හිත ප්‍රීතිමත් මේ වේදනාව මගේ නෙවෙයි ඒක දිහා ෆුල් මේ ක්‍රොස් ගිහිල්ලා බලන්න පුළුවන් ඒක දිහා. එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ විනාඩි 2-3යි ඊට පස්සේ මේ ඒක අතහැරෙනවා. අතහැරනකොට කෙලින්ම ඇස්සරිලා එහෙම පිටින්ම සාමාන්‍ය උඩරිම පැය භාගයක් විතර වගේ තමයි දිගටම ඉන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් හිත කියනවා දැන් කමන්නේ දැන් මේ මෙතනින් එහාට ඊළඟ පාර යන් ඒ වගේ නිකන් සිතුවිලි එනවා. ඒකත් මෙනෙහි කරන්න ගන්නව නෑ මේකත් එකක් ආවේ මේකත් අතරලා ඒකත් මෙනෙහි කරලා තව ටිකක් යන් කියලා. ඒ වගේ දෙකක් තුනක් එනවා ස්වාමීන් වහන්සේ ළඟකින් පැන ගන්න අමාරුයි. S2 ඇරෙනවා. හරි ඊට පස්සේ S2 ඇරුණොත් නැත්තම් නැගිට්ටොත් හිතෙන්නේ භාවනා ඉවරණයි කියලාද සතිය ඉවරණයි කියලාද? ඒක ස්වාමීන් වහන්සේ ඒ දැන් එක වෙලාවකට කකුල් වල හිරි වැටිච්ච එක තියෙන කකුල් දී ගන්නකොට දැනෙනවා. ඒ එකමයි හිතා ගන්න මම භාවනාව කැඩෙන්න දෙන්නේ නැහැ මම ඉරියව්ව වෙනස් කරා කියලා හිතාගෙන මම එනවා. නමුත් ඒක නැගිටලා පොඩ්ඩක් විනාඩි 5ක් වගේ යනකොට ඒක යනවා ස්වාමීන් වහන්සේ. නෑ මං අහපු ප්‍රශ්නේ ඒක නෙවෙයි. භාවනා නොකර කැටිච්ච නිසා හෝ සතිය කැටිච්ච නිසා හෝ Taman භාවනෙන් ඉරියව්වෙන් නැගිටිනවා. එහෙම නැත්නම් යනවා. එතකොට සතිය කැඩීමක් සිද්ධ වෙනවද භාවනා කැඩීමක් සිද්ධ වෙනවද ඉරියව්ව කැඩීමක් සිද්ධ වෙනවද කොයි එකද රිපෝට් කරන්න පුළුවන්? භාවනාව කැඩීමක් ස්වාමීන් වහන්සේ. හරි. සතිය තවදුරටත් තියෙනවා වගේ. එච්චරයි. ඒ සතිය තියෙනවයි කියන දේ දන්නවනම් මොකද්ද ඕක ගැන චෝදනා කරන්න තියෙන දේ? චෝදනාවක් නෑ. අපිට වේචක් එනවා. හිතවිලි එන ප්‍රශ්න කතා කරා. අපි ඊට පස්සේ වේදනා ප්‍රශ්නයක් අදගෙන ආවා. වේදනා ප්‍රශ්නයත් ඔන්න උත්තරේ තියෙනවා. මොකද ඒක ගියාට පස්සේ ඔන්න එපා වෙලා නැගිටින්න කියනවා. නැගිටිනවා. නැගිටීම කියලා කියන්නේ හිතවිල්ලක් ආවගේ පශ්චාත්තාවයක් හෝ වේදනාවක් ආව පශ්චාත්තාවයක් හෝ නැගිටීමක් කියන පශ්චාත්තාවයක් කරගන්න නැතුව හරි ඊගාවට එන ගෝලේ මොකද්ද කියලා බලන්න. ඒකේ සතිමත් වෙන්න පටන් අරගත්තොත් නැගිට්ටයි කියලා. එතෙන්දි තමයි SMS දාන්න ඕනේ. හොඳයි මම දැන් නැගිටිනවා. හැබැයි slowly, mindfully, silently. යෝගාවචරයක් විදිහට නැගිටලා බලනවා දැන් ඔච්චරලා උපයගත්ත සතිය සම්පූර්ණ ඔඩොක්කේ තියාගත්ත දැන් බිම වැටෙනා වගේ හැලුණාද? එහෙම නැත්නම් උඹ ඔන්නෝ මාව නැගිට්ටව නමුත් මම නැගිට්ටට මොකද මම දිගට සතිය පවත්නවා කියලා බාධක දිවෙන් තරකට සම්බන්ධ වෙච්ච ක්‍රීඩකෙක් වගේ සතිය පැවැත්වීම කරගෙන යන්න ওই තියෙන ටූල්ස් ටික මම හිතනවා හොඳටම ප්‍රමාණවත්. භාවනා කියන වචනේ පාරිභාෂික શબ્ද මාලාවෙන් අයින් කරලා සතිය කියන වචනේ අරගන්න එතකොට හරි සතුටු වෙන්න ගොඩක් කරුණු ඉදිරිපත් වෙයි. හරි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මම අනිත් අයකට කාට හරි ප්‍රශ්නයක් අහන්න තමන්ගේ භාවනාව ගැන ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම්
ඔයගලන්ගේ අත ඔසවලා හෙට අහන්න කියලා කියනවා. එහෙම තියෙනවා නම් ඒකාන්තයෙන්ම හෙට අහන්න අපි දැන් ටටා හොඳයි සර්.